මගේ අතේ තියෙන මේ විදිහේ තවත් ඩික්ෂනරි ලොකු මිටියක්. කිසිම දෙයක් ඇත්තටම කියනවා නම් අපිට පුංචි ඩික්ෂනරි එකක් මත පදනම් වෙලා පමණක් තේරුම් ගන්නට නම් කොහොමඩවත්ම බෑ. අපේ ජීවිතේ ලබන්න විඳින්න තියෙන සියලුම සීමා මායිම් වලින් තොරව ඉන් ඔබට ගිහිල්ලා කරන්නා වූ ආදරයක්. සාහිත්‍යමය වශයෙන් මේ පිළිබඳව වැඩිදුරටත් කියවන්න කැමති නම් භක්තිකාල් කියන යුගය සම්බන්ධ කොටගෙන ඔබට මේ පිළිබඳව තව වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. यानी जब हम किसी को इतना चाहने लगे कि हम उसकी पूजा करने लग जाएं, उसको वर्शिप करने लग जाएं, किसी चीज को, किसी व्यक्ति को, किसी आइडिया को, किसी चीज को भी चाहा जा सकता है और पूरी शिद्दत के साथ, पूरे एक्सट्रीमली, पूरे डीपली उसको चाहा जा सकता है, उसको प्रेम किया जा सकता है, उस काम को किया जा सकता है. वहां पे शिद्दत शब्द का इस्तेमाल होता है. लेकिन ये लफ्ज़ कहना कि शिद्दत बना लूं, ये तरकीब सही नहीं है. आदत बनाई जाती है, शिद्दत बनाई नहीं जाती. මේ මහාචාර්යවරුන්ගෙන් ලද දැනුම ඔබට ප්‍රයෝජනවත් වෙන්නට ඇති. हेलो दोस्तों, मैं हूं शशि और हमारे हिंग्लिश शब्द में आप सभी का स्वागत करती हूँ. යාළුවනේ මම शशि अपने हिंग्लिश शब्दකට ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා. आज का वीडियो बहुत ही स्पेशल है, तो इसलिए मैंने सोचा था कि आज मुझे दोनों भाषाओं में आपके साथ बात करनी चाहिए. අද වීඩියෝ එක තවත් ටිකක් විතර විශේෂ එකක් වෙන නිසා මම හිතුවා භාෂා දිත්වයෙන්ම ඔබ සමග කතා බහ කරන්න ඕනේ කියලා. අද අපි බලන්න යන්නේ අපේ මේ යොහානි මුළු ජාත්‍යන්තරෙම ජයගෙන ඉන්න වෙලාවක ඇයගේ මෙම ශිද්දත් ගීතය සමග ඇය මේ වෙනකොට ඩික්ෂනරි එකක් දක්වා ඇයගේ මෙම ක්‍රියාවන් ගිහිල්ලා තියෙනවද? එහෙමත් නැත්නම් ඇයගේ මෙම ශිද්දත් ගීතයත් සමග මෙම වාග්කෝෂ වලින් බැඳී තිබෙන්නා වූ සීමාමයි වැටකඩලු මේ සියල්ල කඩා බිඳ දමාගෙන ඒටත් එහාට පිම්මක් මේ වෙනකොට පැනලම තියෙන කියන එක සාකච්ඡා කරන්නයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. යාළුවනේ මේ එක්තරා ආකාරයකට සුවිශේෂී වීඩියෝ එකක්. ඒකට හේතුව තමයි මින් පෙර මගේ YouTube නාලිකාවේ ඉතිහාසයේ එහෙමත් නැත්නම් මා විසින් වෙනත් අයෙකුගේ YouTube නාලිකාවක හෝ වෙනත් කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයකදී කිසිම දවසක හින්දි උර්දු මේ භාෂා ද්විත්වය පිළිබඳව ඒ වගේම මෙම භාෂාවන් හා බැඳි සාහිත්‍ය ඒ වගේම මෙම සාහිත්‍ය කරුණු පිළිබඳව සිදුවෙන්නා වූ රසාස්වාදයන් ඒ වගේම පරිවර්තනය මේ කිසිම කාරණාවක් පිළිබඳව මේ තරම් ගැඹුරින් මා විසින් කවදාවත් සාකච්ඡාවට බඳුන් කරලා නැහැ. මේ පිළිබඳව ඉතාම ගැඹුරින් අපි සාකච්ඡා කරන්නේ අපි යටතේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නා වූ දරුදැරියන් සමග පමණයි. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල මට්ටමේ මෙවැනි පර්යේෂණ සඳහා සූදානම් වන්නා වූ අපගේ විද්වතුන් අතරේ පමණයි. මෙම සාකච්ඡාව සඳහා අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ සහ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ උර්දු භාෂා අධ්‍යයන අංශයන්හි කටයුතු කරන්නා වූ මහාචාර්යවරුන් කිහිප පෙළක්ම. ඒ විතරක් නෙවෙයි හින්දි භාෂාවත් සමග උර්දු භාෂාවේ සිදුවන්නා වූ භාෂා පරිණාමය එමෙන්ම එම භාෂාව කොයි විදිහටද ඉන්දියාවට ඇවිල්ලා අපේ මේ හින්දි වචන එක්ක සම්මිශ්‍රිත වුණේ කියන එකත් මෙහිදී ගැඹුරෙන් ඔබට සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ හින්දි භාෂාවේ ඉතිහාසය එමෙන්ම ඒ සාහිත්‍යමය පැත්තෙන් බලනකොට කොයි විදිහටද යුග බෙදීම් වලට බඳුන් වෙලා තියෙන්නේ මේ සියලුම දේවල් ඊටාම ගැඹුරෙන් අද අපි සාකච්ඡා කරනවා. ඒ නිසා මේ වචන ඒ කියන්නේ ශිද්දත් වැනි උර්දු වචන සහ මේවායේ මූලාරම්භය ඒ වගේම මෙහි සාහිත්‍යමය අගය කොයි වගේද කියන එක පිළිබඳව ඔබට වඩාත් සවිස්තරාත්මක අධ්‍යයනයක් මෙම වීඩියෝ එකෙන් ලබා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි මෙම වාග්කෝෂය කියන්නේ මොකක්ද කියන එකත් සුවිශේෂී ආකාරයකදී මෙම වීඩියෝ එක පුරාවටම ඔබට පැහැදිලි කරලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඔබටත් මෙම ශිද්දත් කියන වචනය සම්බන්ධව ඇති සියලුම දුර්මත අදින් පස්සේ ඔබේ ඔළුවෙන් අයින් කරගන්න අවශ්‍ය නම් අපේ මේ දීර්ඝ වූ වීඩියෝ එක මුල ඉඳන් අවසානය දක්වාම එක බිඳක්වත් අයින් කරන්නේ නැතුව බලන්න එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරන්න කැමතියි. ඇත්තටම මොකක්ද මේ ඩික්ෂනරි එකක් කියන්නේ? මලලසේකර ඩික්ෂනරි එකට අනුව බැලුවොත් දැන් අපිට පේනවා ඩික්ෂනරි කියන වචනේ අර්ථයම වෙන්නේ
අකාරාදී පිළිවෙලට ගොනු කළා වූ ශබ්දයන්ගේ එකතුවක් සහිත කිසියම් හෝ ග්‍රන්ථයක් බව. ඒක සරලවම වදන් කෝෂයක් එහෙම නැත්නම් ශබ්ද කෝෂයක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මීට කලින් මම විසින් ඔබට ගෙනාපු කලින් වීඩියෝ එකේදී මම එක්තරා වචනයක් භාවිතා කළා. ඒ තමයි ලෙක්සිකල් මීනින් කියන්නේ. ඇත්තටම කියනවා නම් මෙය අපි වාග් විද්‍යාත්මක අධ්‍යයනයන්හිදී භාවිතා කරන්නා වූ පාරිභාෂික වචනයක්. දැන් ඔබට පේනවා ඇති මෙම අවස්ථාවේදී මගේ අතේ තියෙනවා Oxford Advanced Learners English Dictionary එක. අපි මෙන්න මේ ඩික්ෂනරි එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ ලෙක්සිකල් මීනින් කියන එකට අපිට මේ ඩික්ෂනරි එකෙන් දීලා තියෙන තේරුම කියලා. මම හිතනවා දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති ලෙක්සිකල් මීනින් කියන එකට මොකද්ද මෙහි දීලා තියෙන තේරුම කියලා. The meaning of a word without paying attention to the way that it is used or to the words that occur with it. ඒ කියන්නේ මෙම ලෙක්සිකල් මීනින් කියන වචනේ පාරිභාෂික වචනේ අර්ථය තමයි කිසියම් හෝ වචනයක සරල අර්ථය. එම සරල අර්ථය ගැනීමේදී අපි එම වචනය හා සම්බන්ධ සන්දර්භය පිළිබඳව කිසිම වග විභාගයක් හෝ අධ්‍යයනයක් කිරීමකින් තොරව එම වචනයට දිය හැකි ඉතාමත්ම සරල අදහස් සරල අර්ථයන් මොනවද කියලා හොයලා අන්න ඒ දේවල් ඉදිරිපත් කිරීම තමයි මේ ලෙක්සිකල් මීනින් කියන වචනයෙන් අදහස් වෙන්නේ. දැන් ඔබට යාළුවනේ මං හිතනවා එක දෙයක් පැහැදිලි ඇති කියලා. ඒ තමයි ඕනෑම වචනයක ඩික්ෂනරි මීනින් එකක් එහෙම නැත්නම් ලෙක්සිකල් මීනින් එකක් සහ එම වචනය භාවිතා කරන්නා වූ සන්දර්භයට අනුව එම වාක්‍යංශ එහෙම නැත්නම් ගීතයක් එහෙම නැත්නම් වෙනත් මොකක් හරි වැකියක් ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් නම් එම ස්ථානයට අනුවත් කිසියම් හෝ තවත් තේරුමක් හෝ තේරුම් ගණනාවක් එකම වචනයකට තිබිය හැකි කියලා මම හිතනවා මේත් එක්ක දැන් ඔබට පැහැදිලි ඇති කියලා. එහෙනම් දැන් අපි සිද්දත් කියන වචනය පිළිබඳව මෙම ඩික්ෂනරිස් වල දීලා තියෙන තේරුම් මොනවද කියලා පොඩ්ඩක් බලන්න යමු. මේ තියෙන්නේ බ්‍රිහත් හින්දි කෝෂ් කියන සාහිත්‍යමය කටයුතු වලදී අපි වැඩි වශයෙන් භාවිතා කරන්නා වූ හින්දි ශබ්ද කෝෂයක්. අපි බලමු මෙහි කොහොමද මෙම සිද්දත් කියන වචනය හඳුන්වා දෙන්නේ කියලා. මම හිතනවා දැන් ඔබට පේනවා ඇති මෙහිදී පැහැදිලිව මෙම ඩික්ෂනරි එකේ කියලා තියෙනවා කඨිනායි, කෂ්ඨ, කඨෝරතා, තීව්‍රතා මෙන්න මේ වගේ වචන තමයි මෙහිදී අපිට සිද්දත් වෙනුවෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ අපහසුතාවය, කටුක බව, කඨෝරත්වය, ප්‍රබලත්වය මෙන්න මේ වගේ තේරුම් කිහිපයක් තමයි අපිට මෙම ශබ්ද කෝෂයෙන් ලැබෙන්නේ. එතකොට දැන් මේ මගේ අතේ තියෙන්නේ මේ විදිහේම තවත් එක්තරා ශබ්ද කෝෂයක්. රාජ්පාල් ශබ්ද කෝෂය. අපි බලමු මෙම ශබ්ද කෝෂයේ කොහොමද මෙම සිද්දත් කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ කියලා. මම හිතනවා ඔබට පැහැදිලිව පේනවා ඇති අපි කලින් බලපු බ්‍රිහත් ශබ්ද කෝෂ එකටම හා සම්බන්ධව තමයි මෙම ශබ්ද කෝෂයේත් අර්ථ දීලා තියෙන්නේ. කඨිනායි, කඨෝරතා, කෂ්ඨ මෙන්න මේ වගේ සමාන පද තමයි මෙම ශබ්ද කෝෂයේදීත් අපිට ලැබෙන්නේ. දැන් මේ තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් හින්දි ඉංග්‍රීසි ශබ්ද කෝෂයක්. අපි බලමු මෙහි කොහොමද සිද්දත් කියන වචනය පැහැදිලි කරන්න කියලා. මෙම ඩික්ෂනරි එකේදී සිද්දත් සඳහා දීලා තිබෙන්නේ severity එහෙම නැත්නම් rigor කියන එකයි. මේ සඳහා අපිට සිංහල භාෂාවෙන් දෙන ශබ්දවල තේරුම විදිහට ගන්න වෙන්නේ දරුණුකම, දැඩිකම, සැරකම මෙන්න මේ වගේ දේවල්. එදින් මේ විතරක් නෙවෙයි දැන් ඔබට පේනවා ඇති මගේ අතේ තියෙන මේ විදිහේ තවත් ඩික්ෂනරි ලොකු මිටියක්. උර්දු භාෂාවෙන් හින්දි භාෂාවට, උර්දු භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට සහ ඉංග්‍රීසි භාෂාවෙන් උර්දු භාෂාවට මෙම වචනවල තේරුම් මේ විදිහට පැහැදිලි කරලා දෙන ඩික්ෂනරි විශාල ප්‍රමාණයක් මා සතුව තියෙනවා. එදින් මේ හැම ඩික්ෂනරි එකකම වචනයේ තේරුම විදිහට සඳහන් කරන්නේ මෙන්න මේ වගේ එකම වගේ යන වචන කිහිපයක් පමණයි. දැන් අපි බලමු මෙම ඩික්ෂනරි වල අපිට ලැබෙනා වූ වචන සහ මෙම සිද්දත් කියන වචනය මේ ගීතයේදී මොන ආකාරයකටද භාවිතා කරලා තියෙන්නේ. එතකොට අපි කොහොමද මෙම ගීතයේ අර්ථය පැහැදිලි කරගන්න කියලා. इस गाने का सही अर्थ निकालने के लिए मैंने हमारे जवाहरलाल नेहरू यूनिवर्सिटी और दिल्ली यूनिवर्सिटी के जो उर्दू डिपार्टमेंट है वहाँ के जो प्रोफेसर्स बैठे हैं उन लोगों से मेरी बात हुई थी. अब हम देखते हैं कि वो लोग हमें ये सब कैसे समझा देते हैं. सबसे पहले हम जवाहरलाल नेहरू विश्वविद्यालय के प्रोफेसर मोहम्मद अनवर जी से बात करके देखते हैं. मेरे प्यारे श्रीलंका के विद्यार्थियों, अजीज तालिब इल्मों, अभी साक्षी जी से मेरी बात हुई. एक शब्द, एक लफ्ज़ शिद्दत है. एक फिल्म आई है हिंदुस्तान की, हिंदुस्तानी फिल्म है, हिंदी फिल्म है, उसका नाम शिद्दत है. और उसमें जो
टाइटल सॉन्ग है उसमें भी शिद्दत लफ्ज का, शिद्दत शब्द का इस्तेमाल हुआ है। इसके मानी को लेकर के आपके जहन में कुछ सवाल उठ रहे होंगे कि शिद्दत का मानी क्या है। ये शिद्दत अरबी ज़बान का लफ्ज़ है, फ़ारसी में भी इसका इस्तेमाल होता है और फ़ारसी से ही उर्दू में और हिंदी में भी इस शब्द को अपना लिया गया है, इस लफ्ज़ को अपना लिया गया है। शिद्दत का जो मानी है, अगर आप डिक्शनरी में देखेंगे तो शिद्दत के जो मानी हैं वो हैं जोर के मानी हैं, सख्त के मानी हैं, बहुत ज्यादा के मानी हैं, ज्यादती के मानी हैं, यानी बहुत ही इंतहा के मानी में भी इस्तेमाल करते हैं, यानी एक्सट्रीम के मानी में भी इसको हम इस्तेमाल करते हैं। इंग्लिश में जो एक्सट्रीम का लफ्ज है, बहुत डीप, जो किसी चीज को बहुत डीपली चाहना, वो गोया शिद्दत के साथ चाहना हुआ। तो शिद्दत के ये मानी आते हैं। जैसे उसी से एक शब्द है शिद्दत से ही, वो है शदीद। शदीद का मानी होता है ज्यादा, बहुत जोर, बहुत सख्त। यानी हम ये कहते हैं कि आज बहुत शदीद गर्मी पड़ रही है, यानी बहुत ज्यादा, बहुत जोर की गर्मी पड़ रही है। या हम कहें कि आज बहुत शदीद सर्दी पड़ रही है, यानी बहुत ज्यादा सर्दी पड़ रही है, बहुत जोर की सर्दी पड़ रही है, बहुत सख्त सर्दी पड़ रही है, ठंडक पड़ रही है। तो ये जो शदीद ही शिद्दत में भी शदीद वही शब्द है, वही एक मूल है उसका। तो शिद्दत का मानी है किसी भी काम को पूरे जोर के साथ, पूरी ताकत के साथ, पूरी सख्ती के साथ, अपनी पूरी ऊर्जा लगा करके, अपनी पूरी ताकत लगा करके कोई काम करना। यहाँ इस फिल्म में शिद्दत शब्द का जो इस्तेमाल हुआ है वो हमारे यहाँ फिल्मी गानों में, हमारे यहाँ उर्दू पोइट्री में इसका इस्तेमाल बहुत ज़्यादा हुआ है। और ये उसी सेंस में इस्तेमाल इसका हुआ है कि किसी चीज़ को बहुत ज़्यादा एक पूरी ताकत के साथ उसको करना, एक इंतहाई दर्जे को पहुंच करके करना, यानी एक एक्सट्रीमली किसी चीज़ को करना। एक्सट्रीम, जैसे हम पढ़ाई कर रहे हैं तो मैं ये कह सकता हूं कि मैं पूरी शिद्दत से पढ़ाई कर रहा हूं, यानी पूरी ताकत से पढ़ाई कर रहा हूं, पूरे जोर लगा के पढ़ाई कर रहा हूं। मैं कहूं कि मुझे तुमसे बहुत शिद्दत की मोहब्बत है, या मैं तुम्हें बहुत शिद्दत से चाहता हूं, यानी बहुत ज्यादा चाहना, बहुत जोर, बहुत ही सख्त तरीके से चाहना, बहुत जोर, बहुत ज्यादा चाहना। तो ये जो है शिद्दत का मानी होता है ज्यादा, बहुत ज्यादा, पूरी ताकत के साथ, पूरे अपनी ऊर्जा के साथ किसी काम को करना। इस फिल्म में जो गाना है उसको अगर आप सुनेंगे, बहुत खूबसूरत गाना है, बहुत खूबसूरत नगमा है, बहुत अच्छी मेलोडी है। उसमें शिद्दत लफ्ज का इस्तेमाल हुआ है, यानी उसमें जो हीरो है वो अपनी मोहब्बत का इजहार कर रहा है। उस सीन को इस फिल्म के अंदर, गाने के अंदर इस तरह से पेश किया गया है कि एक चाहने वाला, एक आशिक, एक प्रेमी अपनी प्रेमिका से अपनी मोहब्बत का इजहार कर रहा है और ये कह रहा है कि मैं तुम्हें शिद्दत से चाहता हूँ, मैं तुम्हें शिद्दत से प्यार करता हूँ, मैं तुम्हें शिद्दत से प्रेम करता हूँ, और मेरा जो ये प्रेम है वो बिल्कुल इबादत की तरह है, वर्शिप की तरह है। यानी जब हम किसी को इतना चाहने लगे कि हम उसकी पूजा करने लग जाएं, उसको वर्शिप करने लग जाएं, किसी चीज को, किसी व्यक्ति को, किसी आइडिया को, किसी चीज को भी चाहा जा सकता है और पूरी शिद्दत के साथ, पूरे एक्सट्रीमली, पूरे डीपली उसको चाहा जा सकता है, उसको प्रेम किया जा सकता है, उस काम को किया जा सकता है। वहां पे शिद्दत शब्द का इस्तेमाल होता है। तो यहाँ हीरो अपनी महबूबा के लिए, एक आशिक अपने माशूक के लिए, एक प्रेमी अपने प्रेमिका के लिए अपने लव का, अपने प्रेम का इजहार कर रहा है, अपने प्यार का इजहार कर रहा है और ये कह रहा है कि मैं तुम्हें बहुत ही शिद्दत से चाहता हूं, बहुत दिल की गहराइयों से चाहता हूं, बहुत डीपली मैं तुम्हें चाहता हूं, मैं तुम्हारी वर्शिप करता हूं, इबादत करता हूं, पूजा करता हूं। यानी मेरी मोहब्बत उस मंजिल को पहुंच गई है कि जिसको हम पूजा के मंजिल में रख सकते, पूजा कह सकते हैं। हमारा प्रेम पूजा का स्थान ग्रहण कर चुका है। ये शिद्दत है, ये प्रेम की शिद्दत है, ये प्यार की शिद्दत है। ये प्यार में उस इंतहा को पहुंच जाना, उस मुकाम को पहुंच जाना कि जिसके आगे
कोई दूसरी मंजिल नहीं रह जाती, यानी आखिरी मंजिल तक पहुंच जाना। प्यार करने में उस हद तक पहुंच जाना, उस सीमा तक पहुंच जाना कि जहां तक उसके बाद कोई दूसरी मंजिल नहीं है। यानी इस तरह से हम शिद्दत का इस्तेमाल इस अर्थ में करते हैं। मैं समझता हूं कि इस गाने को अगर आप सुनेंगे तो बहुत गौर करके, अगर इस कंटेक्स्ट में जो मैंने आपको बताया है, तो आपको शिद्दत शब्द का सही अर्थ आपकी समझ में आ जाएगा। මං හිතනවා අපේ මහාචාර්යතුමන් ඉතාම සරලව සිදු කරා වූ පැහැදිලි කිරීම ඔබට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති කියලා. මහාචාර්ය මොහොමඩ් අන්වර් තුමන්ට අනුව අපිට පැහැදිලිව පේනවා මෙම ගීතයේදී ඇත්තටම කතා කරන්නේ ඉතාමත්ම ගැඹුරු හද පත්ලෙන් නැගෙන්නා වූ ආදරයක් පිළිබඳවයි. මෙම ආදරය කොයිතරම්නම් ගැඹුරුද, ඒ වගේම කොයිතරම්නම් අවංකද කියනව නම් එම ආදරය අවසානයේදී ඔහු බලාපොරොත්තු වන්නේ තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ජීවිතයට එකතු කර ගැනීමයි. නමුත් මේ ජීවිතයට එකතු කර ගැනීම කොයිතරම්නම් ශුද්ධ වූ පාරිශුද්ධ මට්ටමින් සිදු වෙනවද කියන එක ඇඟවීම සඳහා අපිට මෙම ඉබාදත් කියන වචනය භාවිතා කරලා තිබෙන ආකාරය පිළිබඳව මෙහිදී මහාචාර්යතුමන් නැවත වතාවක් අවධාරණය කරනවා. මොකද උර්දු භාෂාවේදී ඉබාදත් කියන වචනය භාවිතා කරන්නේ අතිශය පූජනීය, ඒ කියන්නේ දෙවියන් සඳහාම වෙන් වූ දේවල් පිළිබඳව කතා කිරීමේදී පමණයි. නමුත් මෙතනදී මේ අතිශය පූජනීය වූ වචනයක් ආදරය සම්බන්ධයක් පිළිබඳව කතා බහ කරන්නට භාවිතා කරා කියලා කියන්නේ එහිදී මෙම රචකයා උත්සාහ කරන්නේ මෙම ආදරයට අතිශයින්ම වූ පාරිශුද්ධත්වයක්, එමෙන්ම එම ආදරයේ ගැඹුර කොතරම්ද කියන එක පැහැදිලි කරන්න බව මෙහිදී මහාචාර්යවරයා ඉතාමත්ම ලස්සනට අපිට කියලා දෙනවා. ඒ වගේම එතුමන් කියනවා මෙම ආදරය කොයිතරම්නම් ගැඹුරු අවංක එකක්ද කියනවා නම් ඒ ආදරය ඉදිරියේ ලෝකයේ තියෙන කිසිම දෙයක් ඒකට සමානුපාතික කරන්න බෑ. ඒක ඉදිරියේ අනිත් හැමදේම ඉතාමත්ම දුර්වල, එහෙම නැත්නම් ගණන් ගන්නවත් වටින්නේ නැති දේවල් විදිහටයි මෙම ගීතය පුරාවටම මෙම ආදරය කියන එක හඳුන්වා දෙන්න කියලා. මං හිතන්නේ දැන් ඔබට ඉතාම පැහැදිලි ඇති අපේ මේ මහාචාර්යවරයා කොයිතරම් ලස්සනට මෙම වචනවල වාක්කෝෂීය අර්ථය පැහැදිලි කරලා දෙනවද. ඒ වගේම මෙම වචනය ශිද්දත් කියන වචනය එම ගීතය පුරාවට බැඳී තිබෙන අනෙකුත් වචන හා සම්බන්ධ කරලා කොහොමද මේ සියල්ලගේම තියෙන රසය ඔබට පැහැදිලි කරලා දෙන්න කියන එක එතුමන්ගේ කතාවෙන් මම හිතනවා වඩාත් පැහැදිලි වෙන්න ඇති කියලා. तो चलिए अब हम बढ़ते हैं दिल्ली विश्वविद्यालय के प्रोफेसर नसीर कामल की तरफ और देखते हैं कि वो हमें इस गाने का अर्थ कैसे समझा देते हैं। लफ्ज़ शिद्दत के मानी ज़्यादती, तकलीफ़ या बहुत ज़्यादा के हैं, लेकिन इस गाने में जो इस्तेमाल किया है वो आदत के लिए किया गया है कि आदत बना लूँ। लफ्ज़ों के मानी बदल जाते हैं, लेकिन मेरा ख़्याल है कि शायर ने लफ्ज़ के सही मानी इस्तेमाल नहीं किए हैं, क्योंकि आजकल लोग उर्दू अल्फाज के सही मानी नहीं जानते और उसे इस्तेमाल करना चाहते हैं। तो इस गाने में जो मोहब्बत का इजहार किया गया है उसमें ज़्यादती के तौर पर कि मैं बहुत ज़्यादा मोहब्बत करता हूँ, लेकिन ये लफ्ज़ कहना कि शिद्दत बना लूँ, ये तरकीब सही नहीं है। आदत बनाई जाती है, शिद्दत बनाई नहीं जाती। शिद्दत बना लूँ मतलब कि मैं अपने मोहब्बत को अपनी आदत बना लूँ। हर वक्त ज़िंदगी में 24 घंटे सुबह शाम उसे मोहब्बत के अलावा कुछ नजर ना आए। दीवानगी, पागलपन, यानी ऐसे पागलपन, दीवानगी मोहब्बत की हो जाए जो उसे सिवाय उसके। देखिए हमारे यहाँ उर्दू में होता है इससे हकीकी यानी रियल इश्क, और एक होता है इससे मजाजी, यानी एक इश्क वो होता है जो इंसान से आदमी से किया जाता है, ठीक है। और दूसरा इश्क वो होता है जब उसकी बहुत एक्सट्रीम पे पहुंच जाता है, तो उसे कहते हैं, जिसे आप कहते हैं उसे सूफी जो होते हैं ना, जो ऊपर वाले से इश्क करने लगते हैं, खुदा से इश्क करने लगते हैं, भगवान से इश्क करने लगते हैं,
सब कुछ दुनिया छोड़ देते हैं। ये इतनी हद है, इसमें जो शिद्दत दिखा रहे हैं तो ये वो इश्क की मोहब्बत की वो हद है, यानी मैं दुनिया सब कुछ छोड़ दूं, सब कुछ त्याग दूं मोहब्बत में। इतनी शिद्दत पैदा हो जाए, इतनी ज्यादती पैदा हो जाए, इतनी एक्सट्रीम पे पहुंच जाए कि मैं सब कुछ छोड़ दूं सिवाय मोहब्बत के। सूफी संत जो होते हैं ना, साधु संत सूफी में, वो भगवान की, ईश्वर की, खुदा की याद में अपना घर बार सब कुछ छोड़ के निकल जाते हैं। कई ईश्वर से, अल्लाह से मोहब्बत करते हैं, इसलिए अपने खानदान को सब कुछ छोड़ देते हैं। ये शदीद किस्म का होता है, शिद्दत इसे कहते हैं। देखिए आपको मैंने बताया ना कि देखिए मोहब्बत की एक इंतहा ऐसी होती है जैसे लैला मजनू का था। लैला मजनू, शीरी फरहाद, सोहनी महिवाल, रोमियो जूलियट, ये यानी उन्हें दुनिया से कुछ मतलब नहीं था। मोहब्बत में इतने दीवाने हो गए थे, पागल हो गए थे, इतनी मोहब्बत में उनकी शिद्दत थी, ज्यादती थी, बहुत ज्यादा थी। මෙහිදී ඔබට පේන්නට ඇති අපේ මහාචාර්යතුමන්ගේ පැහැදිලි කිරීමෙන් එතුමන් එක්තරා විදිහක ආందోලනාත්මක ප්‍රකාශයක් මෙහිදී සිද්ධ කරනවා. ඒ තමයි आदत बनाया जा सकता है लेकिन शिद्दत बनाया नहीं जाता है. ඒ කියන්නේ පුරුද්දක් අපිට අපේ ජීවිතයට අලුතින් ඇතුළු කරගන්නට පුළුවන්. නමුත් මේ शिद्दत කියන වචනය අපිට අපේ ජීවිතේ ඇතුළු කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ शिद्दत අපිට අපේ ජීවිතේ අභ්‍යන්තරයෙන් ඇතිවෙන්නා වූ ගැඹුරු හැඟීමක්ම පමණයි. ඉතින් මේ හරහා මෙතුමන් ගීපද රචකයාගේ භාෂා භාවිතයේ තිබෙන්නා වූ වැරදි අඩුපාඩු පවා පැහැදිලිව පෙන්වා දීම අපි මෙහිදී ඉතාමත්ම අගය කළ යුතුයි. ඔබට මං හිතනවා පොඩ්ඩක් විතර තේරෙන්නේ නැති අපේ මහාචාර්යවරයා ඉදිරිපත් කරන එක්තරා වටිනා අදහසක්. ඒ තමයි එතුමන්ට අනුව මෙම ශිද්දත් කියන වචනය මෙම ගීතයේදී ඉබාදත් කියන වචනයත් සමග එක්ව භාවිතා වන නිසා මෙම වචනයේ අර්ථය සූෆී සංස්කෘතිය දක්වා දිව යනවා කියන එක. මේ මහාචාර්යතුමන්ට අනුව ඇත්තටම කියනවා නම් මෙම ඉබාදත් කියන වචනේ දෙවියන් උදෙසා කරන්නා වූ අතිශය සුපිරිසිදු පූජාවන් සඳහාම භාවිතා කරන වචනයක්නේ. එහෙනම් එවැනි පූජනීය වචනයක් ආදරය කියන සන්දර්භයට ගෙනල්ලා අපි මෙහිදී භාවිතා කරනවා කියලා කියන්නේ එතුමන්ට අනුව මෙය සූෆී සංස්කෘතිය විදහා දක්වන්නයි. ඔබ හින්දි සහ උර්දු සාහිත්‍යයේ ඉතාම ගැඹුරට අධ්‍යයනය කරපු කෙනෙක් නම් මෙතුමන්ගේ මෙම පැහැදිලි කිරීම මොකක්ද කියන එක ඉතාමත්ම ලෙහෙසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. අපේ ජීවිතේ ලබන්න විඳින්න තියෙන සියලුම සීමා මායිම් වලින් තොරව ඉන් ඔබට ගිහිල්ලා කරන්නා වූ ආදරයක් කිසියම් කෙනෙක් උදෙසා අපේ හදවතේ ජනිත වෙනවා නම් ඉතින් අපි හැමතිස්සෙම උත්සාහ කරනවා එම පුද්ගලයාව අපේ ජීවිතයට ඈඳ ගන්න. ඔහු හෝ ඇයව අපේ කරගන්න. ඉතින් ඒ සඳහා කරන්නා වූ උත්සාහය කොයිතරම් දුරට පැහැදිලි කිරීමට මෙම ශිද්දත් කියන වචනය භාවිතා කරලා තියෙනවද කියන එක ඔබට මං හිතනවා දැන් වටහා ගන්න ඕනතරම් කාරණා සම්පූර්ණ වෙන්නේ නැති කියලා. හින්දි භාෂාවේ වෙනස්කම් සිද්ධ වුණේ කොහොමද කියලා අපිට පැහැදිලිව අවබෝධ කරගන්න නම් අපේ මහාචාර්යවරයාගේ අදහසට අනුව අපිට සිද්ධ වෙනවා ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳව පොඩ්ඩක් විතර හොයලා බලන්න. සරලව පොඩ්ඩක් කතා කරොත් මුලින්ම අපිට හම්බ වෙනවා ප්‍රාචීන යුගය. ඊළඟට වෛදික යුගය. අන්න එතනිනුත් පස්සේ තමයි අපිට මොගල් ආක්‍රමණ කියන දේවල් ඉන්දියානු ජන සමාජයට සිද්ධ වෙන ආකාරය පැහැදිලි වෙන්නේ. එතනින් පස්සේ තමයි අපි මේ අද කතා කරන්නා වූ නූතන යුගයක් ගැන කතාව ආරම්භ වෙන්නේ. මෙන්න මේ කියපු දේවල් ටික අපි සාහිත්‍යයට සම්බන්ධ කරොත් මම හිතන්නේ ඔබට මේ වචන සමහර විට අහලා පුරුදු ඇති. ඉතින් මේ ඉතිහාසය අපි සාහිත්‍යයට සම්බන්ධ කරොත් මම හිතන්නේ ඔබට මෙහෙම කියන්න පුළුවන් මට. ඒ තමයි ආදි කාල, භක්ති කාල, රේති කාල සහ ආධුනික කාල. මෙන්න මේ විදිහට අපිට හින්දි සාහිත්‍ය කොටස් වශයෙන් වෙන් කළ දක්වන්න පුළුවන්. මෙහිදී ඇත්තටම කියනවා නම් අපි මෙව ප්‍රාචීන සහ වෛදික යුගයේදී භාවිතා කළා වූ වචන මේ වන විට භාවිතයෙන් ඉවත්ව ගොස් තියෙනවා. නමුත් එම වචන අදටත් එම යුගයේ වචන හා සම්බන්ධ වූ ඩික්ෂනරි වල එහෙමත් නැත්නම් සුවිශේෂී වාක්කෝෂවල අදටත් අපිට දක්නට ලැබෙනවා. ඉන්දියාවේ ඉතිහාස සම්බන්ධව කතා කරද්දී මොගල් ආක්‍රමණත් සමග ඉන්දියාවට ඇතුළු වන්නා වූ මෙම මුස්ලිම් වරුන් හිස් අතින් නෙවෙයි එන්නේ. ඔවුන් ඉන්දියාවට පැමිණෙන්නේ ඇත්තටම කියනවා නම් උර්දු, ඇරබික්, පර්ෂියන් මෙන්න මේ සියලුම භාෂා තමන්ගේ අතින් අරගෙනයි. ඉතින් එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මෙම සියලුම භාෂාවන් වල එන වචන හින්දි භාෂාවත් එක්ක සම්මිශ්‍රණය වෙලා එදිනෙදා භාවිතා වන්නා වූ ජන සමාජයේ භාෂාවේ ලක්ෂණ සහ එම භාෂාව භාවිතා කරන්නා වූ ආකාරය වෙනස් වීමකට පොදුන් වීමයි.
ඉතින් ඔබ සාහිත්‍යමය වශයෙන් මේ පිළිබඳව වැඩිදුරටත් කියවන්න කැමති නම් භක්තිකාල් කියන යුගය සම්බන්ධ කොටගෙන ඔබට මේ පිළිබඳව තව වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. මේ යුගය සම්බන්ධ වෙන්නේ 1400 1700 මෙන්න මේ වගේ කාල පරාසයක් තුලයි. අපේ මහාචාර්යතුමන් මෙහිදී ඉතාමත්ම අවධාරණයෙන් පැහැදිලි කරනවා මෙම ශිද්දත් ඒ වගේම ඉබාදත් මේ වගේ වචන සියල්ලම මෙම සූෆී සංස්කෘතිය හා බැඳුණු වචන බවට. ඉතින් මේවා සියල්ලම නැවතත් ගැඹුරු කරුණු වශයෙන් අපි හොයන්න යනවා නම් ප්‍රේමාශ්‍රී ශාඛා එහෙම නැත්නම් සූෆී කාව්‍ය ධාරා මෙන්න මේ කියන මාතෘකාවන් යටතේ ඔබ වැඩිදුර අධ්‍යයනයක් සිදු කළොත් ඔබට පැහැදිලි වෙයි මොකද්ද මේ සූෆී සාහිත්‍ය කියන්නේ කියලා. ඒ වගේම අපි අවබෝධ කරගත යුතු තවත් දෙයක් තමයි කාලානුරූපීව භාෂාව කියන දේ අඩියෙන් අඩියට වෙනස් වෙනවා. ඉතින් ඒ යුගයේ මෙම මුස්ලිම් ආක්‍රමණ නිසා උර්දු භාෂාව වැඩි වශයෙන් හින්දි භාෂාව සමග මිශ්‍ර වුණා වගේම ඉන් පසුව ඉංග්‍රීසි ආක්‍රමණත් සමග ඉංග්‍රීසි භාෂාව හින්දි භාෂාවත් එක්ක වැඩි වශයෙන් මිශ්‍ර වෙලා අද දවසේ අපි හින්දි වලින් කතා කරනකොට උර්දු වලටත් වඩා හින්දිත් එක්ක මිශ්‍ර කරලා අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි වචන. ඉතින් ඒ විදිහට ඔබට පේනවා ඇති භාෂාව හැම වෙලාවකම අඩියෙන් අඩියට කාලානුරූපීව වෙනස් වීමට භාජනය වෙනවා කියලා. එහෙම වුණා කියලා එතනින් මම අදහස් කරන්නේ නැහැ එම යුගයේදී භාවිතා කළ වචන මෙම ඩික්ෂනරි වලින් එහෙම නැත්නම් වාග්කෝෂ වලින් අතුගාලා දාන්න ඕනේ කියලා. ඉතින් මේ සියල්ලම ඇත්තටම කියනවා නම් ඉතාමත්ම ගැඹුරු වූ සාහිත්‍යමය කරුණු. මේ එක්තරා වචනයක් දෙකක් පිටිපස්ස ඇත්තටම තියෙන්නේ මෙන්න මේ වගේ ලොකුම ලොකු සාහිත්‍යමය කතන්දරයක්. ඉතින් මේ කිසිම දෙයක් ඇත්තටම කියනවා නම් අපිට පුංචිම පුංචි ඩික්ෂනරි එකක් මත පදනම් වෙලා පමණක් තේරුම් ගන්නට නම් කොහොමඩවත්ම බෑ. ඉතින් මේ සූෆී කාව්‍ය ධාරාව යටතේ එන්නා වූ වචන ලෙස මෙම මහාචාර්යවරයා පැහැදිලිව හඳුන්වා දෙන ඉබාදත්, ශිද්දත් මේ වගේ වචන ඉතාමත්ම ලඝු කොට තීරණය කරලා ලඝු කොට තකලා අපි ඒවායේ තේරුම ඩික්ෂනරි එකකට වාක්කෝෂයකට පමණක් දීලා ඒ මත පමණක් අපි පදනම් වෙලා මේ දේවල් රස විඳින්න යනවා නම් ඉතින් ඒන් එහාට මේවායේ රස ඒ කියන්නේ සාහිත්‍යමය රසය මොකක්ද කියන එක ඔබට පැහැදිලි කරගන්නට අනිවාර්යෙන්ම අපහසු වෙන එක නොඅනුමානයි. ඔබත් බස නොමරන රස හඳුනන කෙනෙක් බවට පත්වෙන්න කැමති නම් අදින් පස්සේ මෙම ඩික්ෂනරි මත එහෙම නැත්නම් Google Translate වගේ දේවල් මත පදනම් වෙන්නේ නැතුව සාහිත්‍ය රස විඳීමට ඉන් ඔබට ගොස් පුළුවන් තරම් උත්සාහ ගන්න. අන්න එතකොට ඔබට පුළුවන් මෙම සියලුම සාහිත්‍යයන්ගේ රසවත්කම එහෙම නැත්නම් ඒවායේ නියම අර්ථය මොකක්ද කියන එක ඉතාමත්ම ලේසියෙන් පැහැදිලි කරගන්න. उसके साथ साथ इस गाने का अर्थ जानने के लिए मेरी बात हमारे दिल्ली विश्वविद्यालय के उर्दू प्रोफेसर मुश्ताक खादरी सर से भी मेरी बात हुई. प्रोफेसर खादरी सर जो है वो विश्वविद्यालय में इस वक्त काफ़ी व्यस्त है तो इसलिए मैं उनसे एक वीडियो क्लिप या वॉइस क्लिप नहीं ले पा रही थी लेकिन उन्होंने हमें बड़े प्यार से समझा दिया कि इस गाने का सरल अर्थ ये है करके. तो इस वजह से खादरी सर मैं आपको भी तहे दिल से शुक्रिया अदा करना चाहती हूँ. යාළුවනේ මං හිතනවා අපේ මේ මහාචාර්යවරුන්ගෙන් ලද දැනුම ඔබට ප්‍රයෝජනවත් වෙන්නට ඇති මෙම ශිද්දත් කියන ගීතය පැහැදිලි කරගන්නට කියලා. මොකද මෙම සියලුම මහාචාර්යවරුන්ගේ මව් භාෂාව උර්දු වන අතර එතුමන්ලා මේ වන විටත් දිල්ලි විශ්වවිද්‍යාලය සහ ජවහර්ලාල් නෙහ්රු විශ්වවිද්‍යාලයේ සේවය කරන අය. ඉතින් එම මහාචාර්යවරුන්ගේ ඉදිරියේ ඇත්තටම කියනවා නම් අපිට මෙම ගීතත් එක්ක හැප්පෙන්න හෝ මේ දේවල් වල තේරුම ඔබට ඉදිරිපත් කරන්න ඇත්තටම අයිතියක් ඇත්තෙම නැති තරයි. යාළුවනේ මං හිතනවා දැන් ඔබට මෙම ගීතය පිළිබඳ කිසියම් හෝ ගැටලුවක් තිබුණා නම් මෙම සියලුම ගැටලු निराකරණය කරගන්න අපේ මේ මහාචාර්යවරුන්ගේ අදහස් ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියලා. ඉතින් එපමණක් නෙවෙයි මෙහිදී අපි ඉගෙන ගත යුතු වැදගත්ම දේ තමයි ඩික්ෂනරි එකකින් ලැබෙනා වූ ලෙක්සිකල් මීනින් එක. ඒ කියන්නේ එම සරල අර්ථය අභිබවා කියපු තේරුමක් හැම විටම අපිට සාහිත්‍යයේදී දකින්නට ලැබෙනවා කියන එක. එය ඉතාමත් පැහැදිලිව අපිට තේරුම් කරලා දුන්නට අපේ සියලුම මහාචාර්යවරුන්ට අපගේ ස්තුතිය මෙම අවස්ථාවේදී පුද කරන්න කැමතියි. යාළුවනේ මං හිතනවා දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති අපි භාෂාවක් රස විඳිනකොට කිසිම වෙලාවක දැනුම කියන දේ වාග්කෝෂ වලට පමණක් සීමා කරන්න නරකයි. මොකද එහෙම වුණොත් අපිට කිසිම දවසක භාෂාව රස විඳීමේ හැකියාව අනිවාර්යෙන්ම නැතුව යනවා. ඉතින් මෙහි ශෝචනීයම තත්ත්වය සිද්ධ වෙන්නේ ඔබ විභාගවලට මුහුණ දෙන්නට හින්දි භාෂාව විෂයක් වශයෙන් ඉගෙන ගන්නා කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔබට රසාස්වාද ලියන්නට සිද්ධ වෙනවා. අන්න එතනදී ඔබ ඩික්ෂනරි මීනින්ස් එහෙම නැත්නම් මේ ලෙක්සිකල් මීනින් එක මත පමණක් පදනම් වෙලා හැමදේම තීරණය කරන්න ගියොත්
ඔබට කිසිම දවසක මෙම උසස් විභාගවලින් ජය ගැනීමට නම් මම හිතන්නේ නැහැ හැකියාවක් ලැබේවි කියලා. මේ සියලුම මහාචාර්යවරුන් මගේ උර්දු භාෂා ගුරුවරුන් ඉතින් එතුමන්ලට මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා මට ඉතාමත්ම සුපිරිසිදු ආකාරයෙන් භාෂාව සහ සාහිත්‍ය කියන දැනුම දෙකම අඩු නැතුව මගේ ජීවිතයට එකතු කිරීම සම්බන්ධ වෙයි. දැන් මං හිතනවා ඔබට පැහැදිලි ඇති භාෂාවක ව්‍යාකරණ කොටස් සහ වචන විතරක් ඉගෙනගෙන එය භාවිතා කිරීමම භාෂාව භාවිතා කිරීම නෙවෙයි කියලා. ඉතින් එහිදී අපිට සාහිත්‍ය රස විඳීම සඳහා ඉන් ඔබට මෙම සීමා මායිම් වලින් ඔබට යන්නට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි දිල්ලි විශ්වවිද්‍යාලයේදී සාහිත්‍ය රසාස්වාදයන් පිළිබඳව අපිට උගන්වීම් කටයුතු කරනකොට අපේ මහාචාර්යවරුන් භාවිතා කරන්නා වූ එක්තරා ග්‍රන්ථයක්. ඉතින් මෙවැනි රසාස්වාද කොහොමද කරන්නේ? ඒ සඳහා අවශ්‍ය පදනම ඔබට මෙවැනි ග්‍රන්ථ පරිශීලනය කිරීම තුලින්ම පමණයි ලබාගත හැකි වෙන්නේ. මෙහිදී මම ඔබ නොදන්න තවත් දෙයක් කියන්න කැමතියි. ඔබ මාව අඳුරන්නේ ගුරුවරයෙක් වශයෙන් විතරයිනේ. ඇත්තටම කියනවා නම් මම ගුරුවරයෙක්ම විතරක් නෙවෙයි පරිවර්තකයෙකුත් වෙනවා. මේ තියෙන්නේ මම හින්දි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරා වූ කෙටි කතා එකතුවක්. මා විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනා වූ මෙම ග්‍රන්ථය පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සමස්ත ශ්‍රී ලංකාවෙම තියෙන පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් විදිහට හඳුන්වලා තියෙනවා. ඉතින් ඉන්දියාවේදී අපිට හමු වෙන්නා වූ විවිධ වූ භාෂාවන් කිහිපයකින් ලැබෙනා වූ කෙටි කතා මෙහිදී මා සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. යාළුවනේ සරසවි ප්‍රකාශකයන් යටතේ ප්‍රකාශයට පත් කරලා තියෙනා වූ මෙම පරිවර්තන කෘතිය ඔබ අතට අරගෙන බැලුවොත් ඔබට ඉතාම පැහැදිලි වෙයි ඇතැම් හින්දි වචන සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී එම වචනයට අසාධාරණයක් නොවන පරිදි පාද සටහන් යොදාගෙන මෙම ලිඛිත මාධ්‍යයේදී මම එම වචන තවදුරටත් ඔබට පැහැදිලි කිරීමට උත්සාහගෙන ඇති ආකාරය කොහොමද කියලා. YouTube වගේ මාධ්‍යයකදී නම් අපිට ඉතාම ලේසියෙන් කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් මෙම පොත පුරාවට ඇයි මම මේ ෆුට්නෝට් එහෙම නැත්නම් පාද සටහන් යොදන්නේ? ඒකට හේතුව මෙම වචන හින්දි භාෂාවේ එන ඇතැම් වචන අපි ඒ විදිහටම පරිවර්තනය කරලා තනි වචනයකට ලඝු කොට මායිම් කරොත් එම හින්දි භාෂාවට සහ එම සාහිත්‍ය කෘතියට මම කරන්නේ ඉතාම ලොකු අසාධාරණයක්. ඉතින් අන්න ඒ විදිහටම අපි කිසියම් හෝ ගීතයක් එහෙම නැත්නම් පද්‍යයක් සිංහල භාෂාවට පරිවර්තනය කරනවා නම් අපිට සිද්ධ වෙනවා හැකි සෑම අයුරකින්ම එම ගීතයට එහෙම නැත්නම් එම පද්‍ය කාණ්ඩයට සාධාරණයක් ඉෂ්ට කරන්න. එහිදී ඇතැම් විට අපිට සිංහල භාෂාව ඇතුලේ මෙම හින්දි සහ උර්දු වචන විස්තර කරලා දෙන්න ඒ හා සමානවම යන වචනයක් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව සංස්කෘතිමය සහ භාෂාමය ලක්ෂණයන්ගේ තියෙන වෙනස්කම්. ඒ වගේම මතක තියාගන්න කිසියම් හෝ සාහිත්‍යමය කරුණක් අපි පැහැදිලි කරද්දී සාහිත්‍යමය රසාස්වාදයක් කරද්දී කිසිම විදිහකින් එම මුල් කෘතියේ එන වටිනාකමට එහෙම නැත්නම් එහි සාහිත්‍යමය අගයට වෙනසක් නොකර එය පැහැදිලි කිරීමට උත්සාහ කිරීම තමයි අපේ එකම යුතුකම විය යුත්තේ. මෙච්චර වෙලා අපි ශිද්දත් කියන වචනේ සම්බන්ධ කරගෙන කතා කරේ ඇකඩමික් ලෙවල් එකේදීනේ. දැන් අපි එතනින් පොඩ්ඩක් පහළට ඇවිල්ලා මෙම චිත්‍රපට මට්ටමට ගිහිල්ලා බලමුකෝ කොහොමද මේ වචනේ තවත් භාවිතා කරලා තියෙන්නේ කියලා. ඔබට මතක ඇති ශාරුක් ખાන්ගේ ඕම් ශාන්ති ඕම් කියන චිත්‍රපටිය. එම චිත්‍රපටියේ එන එක්තරා සුවිශේෂී ඩයලොග් එකක් ඔබට මම මෙම අවස්ථාවේදී අහන්නට දෙන්නම්. එහි ලින්ක් එක අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. අන්න එතෙන්ට ගිහිල්ලා ඔබට පුළුවන් මේක ක්ලික් කරලා එකපාරක් අහලා බලන්න. මෙහිදී ශාරුක් ખાන් කියනවා कितनी शिद्दत से मैंने तुम्हें पाने की कोशिश की है. මෙන්න මේ විදිහට දිගින් දිගට ඔහු කිසියම් වාක්‍යයක් මෙහිදී කියනවා. ඉතින් ඇත්තටම අපි කොහොමද මෙම තේරුම මේ කියන විදිහට ඩික්ෂනරි වලින්ම විතරක් හොයාගන්නේ? මම මගේ හදවතේ ගැඹුරුම තනින් අවංක වූ චේතනාවෙන් යුතුව නුඹව මගේ කරගන්න ප්‍රාර්ථනා කරා කියන එකයි. නමුත් මේ කිසිම තේරුමක් අපිට මෙම වාක්කෝෂ මත පදනම් වෙලා ඇත්තටම කියනවා නම් හොයාගන්න බැරි බව දැන් ඔබට පැහැදිලි ඇති. එහෙනම් අදින් පස්සේ අපි මේ වාග්ඝෝෂ කියන දේවල් භාෂාව තේරුම් ගැනීමට සහ අධ්‍යයනය කිරීමට එක්තරා උදව්වක් එහෙම නැත්නම් රුකුලක් වශයෙන් විතරක් පාවිච්චි කරමු. ඇත්තටම කියනවා නම් සාහිත්‍ය රසාස්වාදය කියන කොටසේදී අපි වාග්ඝෝෂ මතම පමණක් පදනම් වෙලා සියල්ල කරන්නට හිටියොත් ඇත්තටම ඔබ හැමදෙනාම අමාරුවේ වැටෙනවා අනිවාර්යයි. යාළුවනේ මෙම ගැඹුරු වූ සාහිත්‍යමය වටිනාකමකින් යුතු භාෂා දැනුම අපිත් එක්ක බෙදා හදා ගන්නට මෙම අවස්ථාවේදී අපිට සහාය දුන් සියලුම මහාචාර්යවරුන්ට
මගේ ස්තුතිය පුද කරන්නට කැමතියි. ඒ නිසා අපි අදින් පස්සේ සාහිත්‍ය කියන ගැඹුරු විෂය පිළිබඳව අවබෝධ කරගන්න එහෙම නැත්නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න යනකොට ඉතාමත් පුළුල් වූ මනසකින් මේ සියලුම දේවල් අධ්‍යයනය කරන්න උත්සාහ ගනිමු. ඔබ වචනවල සීමා මායිම් වලටම විතරක් කොටු වෙන්නේ නැතුව ඉන් ඔබට බය නැතුව අඩිය තිව්වොතින් මම හිතනවා ඔබට හින්දි උර්දු විතරක් නෙවෙයි සිංහල භාෂාවේ එන සාහිත්‍ය අංගයන් පවා ඉතාමත්ම රසවත් ආකාරයට रस विंदिन्न ඒවායේ අර්ථය ग्रहणय करगन्न अदिन पस्से उबट හැකියාව ලැබෙයි කියලා. तो दोस्तों ऐसे ही एक मजेदार वीडियो के साथ फिर मिलते हैं. तब तक के लिए बाय बाय.